ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුලින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා පන්නිපිටිය කලල්ගොඩ පදිංචි අඹුසැමි යුවලක් විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සදැහැති දායකත්වය ලබා දී තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් දායකත්වයේ දරූ අයගේ අපේක්ෂාව අනුව ගෞරවනීය දේශකයාණන් වහන්සේ වන පූජ්‍ය මීමුරේ ධම්මවංශ ස්වාමින් වහන්සේ විසින් විවර කරගත්තා වූ ඒ අමා මහ නිවන් දොරටුව ඔවුන්ටද විවර කර ගැනීම පිණිස අනුගමනය කළ යුතු කාර්ය පහදා දීම වෙනුවෙන් උන්වහන්සේට කරනු ලබන කෘතවේදී ධර්ම දානයක් ලෙස මේ උතුම් ධර්ම දානය සිදු කරනු ලබනවා. සියලු ලෝකවාසී ජනතාවට ඒ අමා මහ නිවන් දොරටුව විවෘත වෙත්වා. ඒ සඳහා ගෞරවනීය දේශකයාණන් වහන්සේගේ ධර්ම දේශනාවන් බොහෝ කාලයක් ශ්‍රවණය කිරීම පිණිස සියල්ලන්ටම සිත් පහළ වෙත්වා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වෙත්වා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ යේන ලෝභේන ලුද්දාසේ සත්තා ගච්ඡanti දුග්ගතින් තං ලෝභං සම්මදං ඥාය පජහන්ති විපස්සනෝ පහායන පුනායන්ති ඉමං ලෝකං කුදාචනං තී. ධර්මදේශනාවේ අදාළ දායකත්වයේ දරන්නා වූ අය ප්‍රමුඛ කොට සිටින මෙම මොහොත අපට සවන් දීම සඳහා කාලය උදා කරගත්තා වූ සදහැවර පින්නතුනි, අනුග්‍රහක බවතුන්, යම් ලෝභ අරමුණක් අනාගත භවයක් සඳහා හේතු ඉතිරි නොකර අවසන් කළ බව අප විසින් තහවුරු කරගන්නේ කෙසේදයි පහදා දෙනු මැනවි. එහෙමයි ඔවුන්ගේ ඉල්ලීම වෙලා තිබෙන්නේ. තථාගතයන් වහන්සේ මේ සූත්‍ර පිටකය තුළ යම් යම් තැන්වලදී වදාරලා තිබෙන කරුණක් තිබෙනවා. ඔබට යම් ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් උපදිනවාද? ඒ උපදින්නේ තිබෙන නිසා කියලා තියෙනවා. තිබෙන නිසා කියන එකේ තේරුම ඊට අදාළ මූලය ඔබේ චිත්තාභ්‍යන්තරයේ තිබෙන නිසා. මුල් වලින්නේ පැලෙන්නේ. අන්න ඒ වගේ ඒ වර්තමාන මොහොතට බාහිර ගැටෙන කාරණයක් නිසා යම් එබඳු ත්‍රිවිධ විතරකයට අයිති හැඟීමක් හටගන්නේ නම් ඔබ ලෝක පුද්ගලයාට නැත්නම් ලෝක සිද්ධියට දොස් කීවාට ඇත්ත සිද්ධිය Tamanගේ ඇතුළත මේ මූලය තිබෙන නිසා උපදින්නේ. තිබෙන නිසා උපදිනවා පමණක් නෙවෙයි, පු탁ජන පුද්ගලයාට යලි යලිත් උපදින්න බලවත් කිරීම හුළඟ සිදු වෙනවා. තථාගත ශ්‍රාවකෙක් ආර්ය ශ්‍රාවකෙක් වෙනවා කියලා කියන්නේ මේක බලවත් කරන එක වෙනකොට ශේපසිපදාවට පත් වෙනවා. එතකොට ඔබට ඒක වෙනදා තරම් එවින් දැවිලි තැවිලි නැති බව ආරම්භයේදී දැනෙනවා ඇති. අවසානයේ දැනෙන්නේ කොහොමද කියලා අපි කතා කරමු. ආනන්ද හාමුදුරුවෝ අදහරනවා, මම මෙහෙම ඇහුවා. උත්තා හේතං භගවතා උත්තම රතහ රහතාති මේ සුතං. මෙසේ වදාලායි කියලා ඇසුවා. මොකද්ද වදාලේ? ඒක තමන් බික්කවේ පජහත අහංගෝ පාටිභෝගෝ අනාගාමීතාය කතමේක ධම්මං. ආමන්ත්‍රණය කරලා තිබෙන්නේ ස්වකීය අනුගාමික භික්ෂු පරපුර සඳහා. ඒකයි භික්ඛවේ කියලා තියෙන මහණෙනි කියන එක. ඔබ සඳහා නොවේ කියලා වාසියට හරවා ගන්න එපා. දුකින් නැත විඳින හැම දෙනා සඳහාමයි දහම් පද වළංගු වෙන්නේ.
එක ක්ලේශ ධර්මයක් පහ කරව් පජහත බැහැර කරව්. එවිට එසේ කළ හැකි නම් අහංගෝ පාටිබෝගෝ අනාගම පාටිබෝගෝ ලක්ෂණ වචනයක්. මම ඔබට ඇප වෙනවා අනාගාමී වෙන බව. ලෝබම්භික්ක ඒක දම්මම් පජහත අහංගෝ පටිබෝගෝ අනාගාමිතාය තවත් අතාවක් කියෙන මොකක්ද එකම ධර්මය ලෝබේ. කුමක්ද එකම ධර්මය ලෝබ වරහන් ඇතුළේ තවතිනවා කාමරාග කියලත්. කාමය කියන වචනය. නම් වූ එක සංක්ලේශ ධර්මයක් පහ කලාව. මම තොපට අනාගාමී භාවය පිණිස ඇපවෙමි. දැනිතින් මේ ලෝභ පදය ළමා කාලේ ඉඳලා ඉගෙනගත්ත අර්ථයෙන් සහ ගීවලින් ඉගෙනගත්ත අර්ථයට වඩා ඈතට ගෙනියන්න වෙනවා. ඒකයි සාමාන්‍යයෙන් අපි මේ හිතට ලෝභයි කියලා වචනයක් කතා කරනවා. නමුත් අංගුත්තර නිකායේ තික නිපාතයේ පවතින තීනි අකුසල මූලානි කියන සූත්‍රයේ පසුගිය සතියකට පමණ පෙර අපි පැහැදිලි කරමින් ලෝභංච අකුසල මූලං දෝසංච අකුසල මූලං මෝහංච අකුසල මූලං කියලා මේ තුනේම පවතින සමානතා ටිකක් පැහැදිලි කරමින් ඒ අර්ථ විග්‍රහ කළා. බලයේ පැතරීමක්, අයිති කිරීමක්, අපහාස උපහාස කිරීමක්, ගමෙන් බැහැර කිරීමක්, රටින් බැහැර කිරීමක්, සමහරට ගමෙන් බැහැර කිරීමක් කියන එක හොර පෙස්සන් ගහලා නැත් පෙස්සමක් ගහලා ස්ථාන මාරු කිරීමක් වෙන්නත් පුළුවනි. ඒ වගේම ගමෙන් හෝ රටින් බැහැර කිරීම සඳහා එහෙම නැත්නම් අන්සතු දෙයක් Taman සතු කර ගැනීම සඳහා අදෘශ්‍යමාන ආකාරයේ වසවිසදීම් හෝ අනවිනගුරුකම් කිරීම වෙන්නත් පුළුවනි. පුද්ගලයෙක් මේවා කරනවා නම් ඝාතනය සඳහා අවිමෙහෙවීම කියන එක විහිංසාව විතර්කය අරුණාම ඊට මෙහා පැත්තේ මේ තුනේම ලෝභ දේශ මොහ තියෙනවායි කියලා පෙන්වලා තිබෙන්නේ. දැන් මේ එකක් අතහරිනකොට අනික්වත් අතහැරෙන නිසා නේද ඒක තමන් බික්කවේ පහජහත කියලා කියන්නේ. ඔබට ලෝභය අතහරින්න පුළුවන් නම් ද්වේෂය මොහයත් අතහැරේවි. ඔබට ද්වේෂය අතහරින්න පුළුවන් නම් ලෝභය මොහයත් අතහැරේවි. මන්දයත් මේ මගේ අතේ තිබෙන සූත්‍ර පිටකේ නැත්තම් මේ කුද්දක නිකායේ ත්‍රිපාතේහි ලෝභ දේශ මෝහ මද මාන කියලා සූත්‍ර පහක් තියෙනවා. පහේම මේ එක ධර්මයක් අතහරිනවා නම් මම ඔබට අනාගාමී වෙනවයි කියලා පෙන්නලා තිබෙන්නේ. ඔබ ඉල්ලා තිබුණේ ලෝභ කියන වචනයට නිසා ඒ සූත්‍රෙම තෝරාගත්තේ. එතකොට ඒකෙන් පෙන්වන්නේ සත්‍යය මරණයෙන් පසු දෝභ ද්වේෂ මෝහයන්ගෙන් දුගතිගාමී වෙනවයි කියලා. ඒවා වැඩි දියුණු කළත් ප්‍රතිසන්දිය සඳහා ඉස්මතු වෙන්නේ මේක. ලෝභ කියන වචනේ තව ටිකක් එහාට කාමරාග දෝෂ කියන එක ව්‍යාපාද කියලානේ ගන්නෙ. අපි සාමාන්‍ය ඇල්ම කිව්වට මේ එදා එදිනදා තියෙන කටයුත්තක් තියෙන ලෙන්ගතුකම කියන අර්ථය නෙවෙයි මේක. මව්පියන් දරුවන්ට ලෙන්ගතුයි අපායයන් නැණේ හින්දා. ගුරුවරයා ශිෂ්‍යයාට ලෙන්ගතුයි අපායයන් නැණේ හින්දා. එනිසා ඒ ලෝභ කියන පදේ ක්ලේශ ධර්මයක්. ඒක චිත්ත අභ්‍යන්තරයේ තිබී ඇවිදින් බල පරාක්‍රමයේ පතුරවන්නට හදන මව්පියන් නම් දරුවන්ට ගුරුවරයා නම් ශිෂ්‍යයන්ට ප්‍රධානියා නම් අන් අයට අනවශ්‍ය ආකාරයට අපහාසයට උපහාසයට ලක් කරන්නට ඔවුන් සතු දේ උදුරා ගැනීම සඳහා ස්ථාන මාරුවකට ගමෙන් මෙහැර කිරීමට ඝාතනයකට ලක් කරන්නට අවශ්‍ය වසවිස ගුරුකම් කරනවා නම් අන්න ඒ පුද්ගලයා ගාව තිබෙන්නා වූ මේ දුර්ගුණය ලෝභෝ අත්තං අනත්ත ජනන ලෝභෝ ලෝභං චිත්ත පකෝපනෝ අනර්ථයක්ම ජනනය කරනවා සිත ප්‍රකෝප කරනවා
ඒ තුළින් ඔහුට දුකක් බයක් ඇති වෙන බව ඔහු දන්නේ නැහැ. මේ ලෝභයෙන් මොසපත් වුණ පුද්ගලයා ලෝභ අත්තං ජානාති ලෝභෝ ධම්මන්න වසති අන්දන්තමං තදං හෝති ලෝභං සහතේ නරං. මේ මොහොතේ ලෝභයෙන් මොසපත් වුණ පුද්ගලයා අන්ධයෙක්. ඔහුට අර්ථයක් ධර්මයක් හරි වැරදි පේන්නේ නැහැ. එතකොට මේ ඔබගේ කය වචන මෙහෙවන්නට සිතට එන්නා වූ හැඟීම් විශේෂ තුනක් ගැන තමයි මේ ලෝභ දේශ මොහ කියන කතාවලින් පෙන්වන්නේ. ඒ කිසි විටකත් ඉදිරියේ ඉන්න අය සඳහා යහපතක් සලසන්ට කල්පනා කරන්නේ නැහැ. අන්න එහෙමයි ඒකේ පෙන්නන්නේ. යහපතක් රිදවීමක්, චිත්ත රිදවීමක්, ගමෙන් බැහැර කිරීමක්, විනාශයක්, ඕන් සතු දෙයක් උදුරා ගැනීමක් ආදී. දැන් මේ පසුගිය දිනක කළ සූත්‍රයක ඔය සඳහා තවත් අර්ථකථනයක් පෙන්වවම ප්‍රාණඝාතය, මස් පිණිස මාංශ ලෝභය, සොරකම එයින් ලැබෙන වස්තුවට තිබෙන ලෝභය, කාමිත්‍යාචාරය එයින් මහ ලොකු සුවයක් ලැබෙනවා කියලා එකට තියෙන කෑදරකම, මුසාවාදය තමන් ගැලවෙන්න තිබෙන ලෝභය නැත්නම් සුරාපානය ඒක තුළ පවතිනා වූ වෙරි ගතියට එහෙම නැත්නම් දුකක් මොහොතක් අමතක කරන්නට තිබෙනා වූ කෑදරකම ලෝභය. ඒ හැම එකකම පවතින්නේ මේ කියන විදිහට ලෝභ කියන වචනේ. එතකොට ලෝභ සනියෙන් එන්නේ නැහැ, දෝසත් එනවා, දෝස තනියෙන් එන්නේ නැහැ, මෝහත් එනවා. එතකොට බුදුන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන්නේ බුදුන් වහන්සේ පහළ වූ සමාජයේ මිනිසා පාලනය කරන මිනිසාගේ ඇතුළතින් තිබෙනා වූ ඔහුව පාලනය කරන බලවේග තුන මේ බලවේග තුන මගින් මුදාහරන්නා වූ හරින්නා වූ ශක්තිය සමාජයට දුකක් කරදරයක් පීඩාවක් සපයනු ලබනවා. ඒ භාවිතා කිරීම තුළ තමන්ගේ චිත්ත අභ්‍යන්තරයට තමන්ට විපාක වාරයක් සඳහා හේතු ඉතුරු වෙනවා. ඒ නිසා ලෝභ, දේශ, මොහ බලවත් වෙනවා කියලා කියනවා මූලය. සාමාන්‍ය පෘථග්ජන සමාජයේ කෙනෙක් ජීවත් වෙන්න ගියාම හොඳින් ජීවත් වුණත් නරකින් ජීවත් වුණත් ආගමිකුණත් නැතත් මේ තුන බලවත් වෙන එක තමයි පෘථග්ජනෙක් වශයෙන් වෙන්නේ. අඩු වැඩිකම් තියෙන්න පුළුවන්. එතකොට පව් කරනවා කියන වචනේ පැහැදිලි කරන්නේ. අපි තව ඊළඟ ගාථාවෙත් මේක තියෙන හැටි බලලම තව ටිකක් විස්තර කතා කරමු. බාරගත් ගාථාව මතක් කරගන්න. යේන ලෝභේන ලුද්දාසේ. යම් ලෝභයකින් ලුද්ද ඇලුන මුලා වුණ පුද්ගලයෝ සත්තා ගච්ඡanti දුග්ගතින් සත්වයෝ දුගතියට යයිද. තං ලෝභං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සනෝ. අන්නේ ලෝභය පිළිබඳව විදර්ශනා ඥානයෙන් බලලා තේරුම් අරගෙන සහමුලින් පහ කරනවා. පජහන්ති සම්මදඤ්ඤාය නුවණින් දැකලා ලෝභ විය යුතු තැන. ලෝභය පහ කළ පහයන පුනායන්ති මං ලෝකං කුදාචනං. ලෝභය පහල කළා වූ කිසි කාලා වූ අය කිසි කලකත් මේ ලෝකෙට ආයෙන්නේ නැහැ. ඉමං ලෝකං කිසි දවසක කුදාචනම් මේ ලෝකෙට ආපහු එන්නේ නැහැ. නැවත එන්නේ නැහැ. එතකොට සම්පූර්ණයෙන්ම ඒක ධම්මං භික්ඛවේ පජහත යටතේ ලෝභය පමණක් පහ කරපුවාම වෙන මොකක්වත් ඕන නැහැ. මුළු බුද්ධ ආගමම දැනගත්තා වෙනවා. මුළු ක්ලේශයන්ම. දැන් අර අන්තරාමල සූත්‍රයෙන් ගමු අපි. ලෝභෝ අත්තං ජානාති ලෝභෝ ධම්මන්න පස්සති. අර්ථය ධර්මයේ ලෝභෙන් වසමත් වූ පුද්ගලයා දන්නේ නැහැ. ඔහු අන්දන්තමන් තදා හෝති යං ලෝභං සහතේ නරං. අන්න මුසපත් වීම, ලෝභයට යටත් වීම තමයි විසහතේ කියලා කියන්නේ. ඊළඟ ගාථාවේ පෙන්නනවා ලෝභ නෙය්යේ නලුබ්බති. මේ ලෝභය පහ කිරීම සඳහා ලෝභ විය යුතු තැන ලෝභ නොවන්නේ නම්. විය යුතු තැන ලෝභ උපදින තැන ලෝභ නොකරන්නේ නම් තමයි පහය ප්‍රහාණය සිදු වෙන්නේ. වතුරට වැටුණ අලකොලේට වැළුණ වතුර බිඳක් බැහැරවන්නාසේ, දිවග කෙළ බිඳක් බැහැරවන්නාසේ කියන උපමාව ඔස්සේ ලෝභෝ පහීයති තම්හා තමන්ගේ ලෝභය ප්‍රහාණ වෙනවා.
උදබින්දුව පොක් කරා. එතකොට ඒක ගැන කතා කරන්න තිබෙන්නේ සඟවාගෙන සිටීමෙන් නොව, නැති මොහොතකත් නොව, ඒ ගැන ක්‍රියාකාරී වියුත්තේ හටගත් මොහොතක. අපි මෙබඳු සාකච්ඡාවන් නැති කරන වෙලාවදී ඇතැම්මයි අපට දීලා තිනවා අනේ මගේ කිසි ලෝභයක් නැහැ, ඉරිසියාවක්. ඒ කියන කතාව ඇත්ත. ඒ මොහොතට නෑ. දැන් සිල් සමාදන් වෙලා හරි බොහොම ශ්‍රද්ධාවෙන් ඉන්නේ. එතකොට ඒ මොහොතේ තියෙන චෛතසිකේ පවතින්නේ සතුටක්. එහෙම එකක් තියෙන බව දැනෙන්නෙම නෑ එතකොට. නමුත් ගෙදර ගියාම හරි අතරමඟදී හරි Taman සතු දෙයක් පැහැර ගැනීමකදී හරි ඒ වගේ කාරණයක් දැක්කම එතකොට අර හිටපු සිල් නෑ, අර නෑ කියපු නෑ ඒක කොහෙද විලා දෙන්නේ. අන්නේ එන්නේ තියෙන තැන හොයන්න යන්න එපා. පරිගණක ඇතුළත කොහෙද තියෙන කියලා තරලා හොයන්න බෑ. විද්‍යුත් එකතු කරපු නිසා එනවා වගේ අර හේතු එකතු කරපු නිසා තමයි එන්නේ. දැන් මේක තව ටිකක් අපි විස්තර කරගන්න ඕන. ඔබ පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් ලෝක ජීවත් වෙනවා ළමා කාලයේදී. මේ නිසා ඔබට කැමති අකමැති ආදී වශයෙන් මේ ලෝකෙත් එක්කලා ඇලෙන ගැටෙන ස්වභාවයන් දෙකක් හදා ගන්නවා. ඇලෙනවට ලෝභ කියනවා, ගැටෙනවට දේශ කියනවා. ඇලෙනවට අනුරුජ්ජති කියනවා, ගැටෙනවට පරිවිරුජ්ජති කියනවා. ලාභයේදී ඒක හැමදාම තියෙන්න නැත්නම් ඒක ඇලෙනවා. අලාභයේදී ඒක නාවට කමක් නැහැ කියලා ගැටෙනවා. නින්දාවේදී ඒක නම් කැමති නැහැ කියලා ගැටෙනවා. ප්‍රශංසාවේදී ඒකෙදි තියාගන්න. අන්න එහෙම ඒ ලෝභ කියන එකේ තේරුම ටිකක් ගැඹුරු අර්ථයක්. හැමදාම පවත්තන්න තියෙන කැමැත්ත. නමුත් මේ සිතට උපදින හැඟීම් වලට කවදාවත් තියන්න බෑව යන්න ඕන. එතකොට මේ උපදින හැඟීම් තියාගන්න හදන නිසා තමයි ගියාම දුක උපදින්නේ නැති වෙන එක. අප්‍රියන්ගෙන් වෙන්වීමේ දුක, ප්‍රියන් සහ එක්වීමේ දුක. ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුක, අප්‍රියන් සහ එක්වීමේ දුක. පුද්ගලයන් කියලා ගන්න එපා. ප්‍රිය හැඟීම් සමග එක්ුණාම වෙන් වෙන දුක දැනෙනවා. අප්‍රිය හැඟීම්ම දුක් ගෙනත් දෙනවා. ඒ හැඟීම් වෙන නිසා නෙවෙයි. ඒවා සමග ඇලීම් ගැටීම් නිසා. ඒ හැඟීම් කොහොමත් ලෝකේ ජීවත් වෙනකොට එන්න ඕන. නමුත් ඇලීම් ගැටීම් දුක් ගෙනත් දෙනවා කියලා පෙන්නන්නේ. අනේ එතකොට පෘථග්ජන පුද්ගලයයි කියලා කියන්නේ බාහිර වශයෙන් මොන පැත්තකට දියුණුවට ගියත් අභ්‍යන්තරයෙන් ලෝභ මූලයේ, දේශ මූලයේ, මෝහ මූලයට පෝර දමන අය. පෝර දානකොට යමක් වැඩෙනවනේ, බලවත් වෙනවනේ. මුල් බලවත් කරනවා. කොහොමද ඒක වෙන්නේ? ඔබ මේ සමාජයේ ජීවත් වෙනකොට මේ ඉන්න සංසුන් ස්වභාවයෙන් හැම වෙලාවෙම ඉන්නේ නැහැ. අර කියන විදිහට පෙස්සම් ගැහිමකින් නැත්නම් ඔවුන්ට ඔහොම නොදේ හොඳයි කියලා ඇතුලින් සතුට වෙන්න තියෙනවා නම් ඒකට තමයි ඒ ලෝභ කියලා කියන්නේ. ඒ වගේම ඔවුන් යම් කිසි සිද්ධියක් නිසා ඔබ කලබල වෙලා ගැටෙන්න දොස්බස් කියන්න යනවා නම් ඒකට තමයි දෝෂ කියන්නේ. තවත් කාරණයකදී පුද්ගලයාව ඝාතනය කරන්න හිතෙනවා නම් ඝාතනය කරන්න නැත්නම් අවිභරනවා නම් ඒකට විහිංසා කියනවා, නැත්නම් මුලාවීම කියලාත් කියනවා. කොහොමත් මුලාවීම කියන එක ගත්තොත් ලෝභයේදී ලෝභය මමත්වෙන් ගැනීම, ද්වේෂයේදී ද්වේෂයෙන් මමත්වෙන් ගැනීම. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක වශයෙන් ගත්තොත් විහිංසා කියන එක අවිදැරීම ඝාතනය සඳහාම. ව්‍යාපාද කියන එකේ කලබල වීම, ඝාතනය කරන්න හිතීම. අන්න ඒ වගේ වශයෙන් පුංචි වෙනස්කම්. දැන් මේ ත්‍රිවිධ විතර්කය තිබෙන බව පෘථග්ජන පුද්ගලයා දන්නේ නැහැ. ඒ නිසා ඔවුන් එය භාවිතා කරනවා අවියක් වශයෙන්. සමාජ අභියෝග ජය ගැනීමේදී, අන් අය පරාජය කිරීමේදී ඔවුන් රිදවන්න, පලිගන්න, ගමෙන් පන්නන්න විවිධ කාරණා සඳහා Tamanගේ උපන් මේ හැඟීම අවියක් වශයෙන් භාවිතා කරනවා. පෘථග්ජන පුද්ගලයා ලෝකේ කොහේ හිටියත් මේ සූත්‍ර පිටකයේ දේශනාවලට අනුව කාම විතර්කයේ සමග එකතු වන්නේ, භාවිතා කරන්නේ,
ව්‍යාපාද විතර්කයේ සමග එකතු වන්නෙක් භාවිතා කරන්නෙක්, විහිංසා විතර්කයේ සමග එකතු වන්නෙක් භාවිතා කරන්නෙක් මේ අවි ඔහු පාවිච්චි කරනවා. පාවිච්චි කරනවට කියනවා ලෝභ කරනවා, දේශ කරනවා, මෝහ කරනවා කියලා. සංසාරයේ මේක පාවිච්චි කරන එක තමයි කරන්නේ මේ පුද්ගලයා. තව දහසක් යහපත් වැඩ කළා වුණත් මේකත් භාවිතා කරනවා. යහපත් කරපු වැඩ විපාක වගේම අර අයහපත් වැඩ කරපු නිසා ජීවිතාවසානයේකට මෙබඳු හැඟීම් වලින් සිත කිලුට වුණාම ඒ අර සලායතන නිරේ වගේ ලෝකෙට මුහුණ දෙන අවස්ථා 6ෙදිම ඔහුට උපදින්න සන්තෝෂයක් නැහැ. කලබලයක්, කරදරයක්, වේදනාවක්, දැවිල්ලක්ම උපදිනවා. පෘථග්ජන භාවිතලෝ අයවෘද්ධ භාවයට පත්වන පුද්ගලයාට මේ තත්ත්වය උපදින එක වළක්ව ගන්නට බෑ. බාහිර හේතු නිසා උපදින් තමන්ගේ හැඟීම් බලවත් කරගත්ත නිසා. සැනසෙල්ලේ ජීවත් වෙන්න ඕන කාලේ, විශ්‍රාමික ජීවත් වෙන්න කාලේ සේවෙන් විශ්‍රාම ගියාට ලෝභයෙන්, දේශයෙන්, මොහෙන් විශ්‍රාම ගිහින් ඉන්න බැරි වෙනවා. ඒවා ක්‍රියාත්මකයි. ඒවනුත් විශ්‍රාමයන්ට නෙමෙයි උගන්වන්නේ. අර රැකියාවේ නම් අවුරුදු 60න් 65න් විශ්‍රාම යනවා. පෞද්ගලිකන් තව 70ක් 75ක් කරලා. නම් මේකට වයස් සීමාවක් නැහැ. 15න් 20න් 30න් 40න් විශ්‍රාම යන්න පුළුවන්. මේ ලෝභය, දේශය, මොහය පාවිච්චි කිරීමෙන්. එතකොට විශ්‍රාම සුව විඳින්න පුළුවන් ජීවිත අවසාන. බුදුරජාණන් වහන්සේ මේවන් විශ්‍රාම ගිය අවුරුදු 35 දී 80 දක්වාම උන්වහන්සේ විශ්‍රාම සුවේ වින්දා ජීවිතය තුළ. ඉතින් ඔබටත් මේ ලෝභයෙන්, දේශයෙන්, මොහෙන් විශ්‍රාම ගිහින් බලන්න ඕන සුවේ කොහොමද කියලා. ඒවා යෙදිලා සුවේ ලබන්න බෑනේ. මේක මෙහෙම කතා කරාට මේක උපදින අවස්ථාව පිළිබඳව තථාගතයන් වහන්සේ පැහැදිලි කර අදාරන විදිහ තේරුම් ගන්න ඕන. ඒක හැම මොහොතකදීම වළංගු වෙන්නේ වර්තමානයේට. වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ ඔබේ ඇස, කන, නාසය, දිව, කය හෝ සිත ඔස්සේ එකකින් පමණයි. වළංගු වන්නේ මේ සඳහා නින්දහැරුණට භාවිතා කරන්නා වූ ඉරියව් 4. ඔබ මේකෙදි බොහෝ කල් තථාගතයන් වහන්සේ කරන්න එපා කිව්ව දේ කරලා තියෙන්නේ. උන්වහන්සේ පහන සංඥා දේශනා කළා ප්‍රහාණය කරන්න කියලා. නමුත් ඔබ අපහන සංඥා භාවිතා කළා. මේ නිසා ඔබට ලෝකෙ සමග විශ්‍රාමයෙන් ජීවත් වෙන්න බෑ. හැට කනට හැම වෙලාවෙම හදවත ගිනි ගන්න. දැවෙන මේ හැඟීම් ඔබව දවනවා. ඔබේ මේ දැවිල්ල ලෝකෙට ඔබ දොස් පවරනවා. ඔබ මේ කේන්ති ඇවිස්සි දුකටපත් කළේ බාහිර කාරණයක් කියලා. බොහොම ලේසියෙන් අනුන් උඩ වරද පටවනවා. නමුත් තථාගතයන් වහන්සේ වදාරනවා ඔබ ළඟ මේ මූලයේ නැත්නම් බාහිර කාරණා වලට ඔබ අවුස්සන්න බෑ. ඒ නිසා තථාගතයන් වහන්සේගේ යෝජනාව වෙන්නේ මේක වඩන පිළිවෙත වෙනුවට, බලවත් කරන පිළිවෙත වෙනුවට ශය කරන මාර්ගයට ගිහින් විශ්‍රාම යන්න මේකෙන්. අන්න මේක වඩන පුද්ගලයාට උන්වහන්සේ නමක් තිබෙනවා අසෘත පුතග්ජනයා. ඕ ස්ත්‍රී වේවා, පුරුෂ වේවා, ගිහි වේවා, පැවිදි වේවා, ඔහු ක්‍රියාත්මක වෙන්නේ පුද්ගලයෙක් වශයෙන්. ඒ මොහොතේ හැඟීම පිළිබඳව ඔහුට එකතු වීම හැරුණාම එහි උත්සන්න භාවය, එහි හානිදායක භාවය මොකවත් තේරෙන්නේ නැහැ. ඔහු ඒ හැඟීම විසින් මෙහෙවන විට ඔහුගේ කය වචන නොසන්සුන් වෙන බව පස්සේ මතක් වෙනවා. ඒ මොහොතට ඒ මෙහෙවන බලවේගයට යටත් වෙනවා. මව්පියන් වශයෙන්, ගුරුවරුන් වශයෙන්, ශිෂ්‍යයන් වශයෙන්, සේවකයන් වශයෙන්, ස්වාමිවරුන් වශයෙන් සහ ඕනෑම අය වශයෙන් ඔය සජීවී වැඩසටහන් වල රූපවාහිනී මාධ්‍යමකින් ප්‍රකාශ කරන ප්‍රභූ ස්වරූපයෙන් එහෙමත් නැත්නම් සුදු ඇඳගෙන ඇවිදින් හිටියට සමහර මොහොතකදී වැඩසටහන මෙහෙවන්නාට තිරේ වසා දාන්න සිද්ධ වෙනවා. ඒ තරමට ඔවුන්ගේ අද්දික් කරන එක, එහෙම නැත්නම් වචන හසුරන එක සමාජයට නොගැලපෙන තැන දක්වා වුන් යනවා. මන්දයත් ඔවුන්ගේ යටවත්ත පවතිනා වූ පාලනය නොකළ මේ ලෝභය, ද්වේෂය, මෝහය ඒ මොහොතේ උඩට ඇවිදින් ඔහුව පාලනය කරන්න පටන් ගන්න බැවින් මේකට සිංහලෙන් කතා කරනවා
මාරාවේශ වෙනවයි කියලා. ඉන්නවා මැරෙනවා පේන්නේ නැහැ කියලා. එබඳු දේවල් කරන්නේ ඔබද? ඔබ හොඳ පියෙක්, මවෙක්, විදුහල්පතිවරයෙක්, ගුරුවරයෙක් ආදී වශයෙන් ප්‍රභූවරයෙක්. ඔබට ඒවා ගැලපෙන්නේ නැහැ. එහෙම නැත්නම් කණ්ඩායමක නායකයෙක්. නමුත් මේ ඔක්කොම අමතකයි මේ හැඟීමෙන් ආවේශ වුණාම. එතකොට තේරෙනවද හොඳ ඔබව නරක කරනවායි කියලා. මේ ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය. ඒ විතරක් නෙවෙයි අත්කර දෙන්නා වූ ප්‍රතිඵල ඉහාත්ම වශයෙන් සහ පරලොව වශයෙන් භයානකයි, දුක්ඛදායකයි කියලා. එබඳු ප්‍රභූ චරිතයක් රඟපාන කෙනෙක් එබඳු පරුස වචන පාවිච්චි කළොත් ඊට පස්සේ සමාජයේ උට නිඳා කරනවා. ඔබ වන්නේකට ගැලපෙන්නේ නැහැ කියලා. මවකට, පියෙකුට, ගුරුවරයෙකුට ගැලපෙන්නේ නැහැ කියලා. එතකොට ඒ ඔබ සඳහා මෙහෙව්වේ ඔබද ඔබේ අතපයද? නෑ. ලෝභ මූලය, දේශ මූලය. එනිසායි බුදුන් වහන්සේ අදාරන්නේ මෙයාට මේ ජාතක ලක්ෂණ තුනට අන්තරා අමිත්තා, අන්තරා සපත්තා, අන්තරක්තා වදකා කියලා. අපේ ඇතුළත ඉන්නා වූ අමිත්‍රයෙක්, සතුරෙක්, වදකයෙක්, වද දෙන්න. මේ වද දෙන්න තුන් දෙනත් එක්කලා ජීවත් වෙන එක සැපයි කියලා මිනිස්සු හිතුවට එවයින් ඇති කරන්නා වූ වදේ හැම විටම දුකක් බව තේරෙනවානේ. එයින් තථාගතයන් වහන්සේ මිනිසාට යෝජනා කරනවා මේ වදකයෝ තුන් දෙනා ජීවිතෙන් එලවලා දාන්න කියලා. උන්වහන්සේ මේ පිළිබඳ පුළුල් විග්‍රහයක් කරමින් වදකයා බලවත් වෙන හැටි පෙන්නනවා. මේ වදකින් තෙදෙනා ඔබ තුල බලවත් වෙමින් ඔබේ බලය තහවුරු කරගන්න හැටි. ඔබ අත්අඩංගුවට ගන්න හැටි. ඔබ ප්‍රාණාපකරුවෙක් බවට පත් කරගන්න හැටි පෙන්නනවා. ඒක ඔබ සතුව පවතිනා වූ ප්‍රමාද විහරණය කියලා උන්වහන්සේ පෙන්නනවා. ඒක ඔබ එහෙම ඒවට බෙලෙන්නේ ඔබට ඒ ප්‍රතිවිපාක නොපෙනෙන නිසා ඔබ සිහිය නැති කෙනෙක් නිසා කියලා. ඒ පමණක් නෙමෙයි ඒ බඳු ක්‍රියාකලාපයේදී මේ පෙන්වන්නේ සත්තා ගච්ඡanti දුග්ගතින් කියලා. යන ලෝභේන ලුද්දා, ලෝභයෙන් වසමත් වන පුද්ගලයාට ඒක ආවොත් පුනර්භවයට හේතුවක් වශයෙන් මේ කය අතහැරලා වෙන කයකට අදාළ පැත්තට මාරු වෙන්න වෙනවා. එතකොට අසුර ප්‍රේත නිරිසන් අපාය කියලා කියන එකේ තේරුම වැඩියෙන් ලෝභ දේශ මොහ පාවිච්චි කරපු අය ඉන්න තැන්. එහෙම තේරුම් ගන්න. ජීවිතේ ඒවා තමයි භාවිතා කරලා තිබෙන්නේ. භාවිතේ බලවත් වීම තුළ කල්පනාට ලෝකෙට වැටුණත් ඒක පවතිනවා. භාවිත වීම තුළ ජීවිත අවසානෙත් ඒ මගට වැටෙනවා. එතකොට එය සෑම මොහොතකම ක්‍රියාත්මක වෙන එකක් නෙවෙයි. අපි පැහැදිලි කරන තැන් තිබෙනවා ගරිල්ලා සතුරන් වනාන්තරයේ සැඟවී ඉන්නවා. දුර්වල තැන් බලා එළියට ඇවිදින් පහර දී සැඟවෙනවා. අන ඔබටත් මේ ඔබගේ ඇතුළත මේවා පවතිනවා. ඔබට සිහිය නැති තැන තමයි දුර්වල තැන. එතනදී ඔබේ කය ඔස්සේ, වචන ඔස්සේ, ඇහැක ඔස්සේ, කන ඔස්සේ, නාසය ඔස්සේ එළියට ඇවිදින් මොකක් හරි අපරාධයක් කරලා, හානියක් කරලා ආපහු නිදා ගන්නවා. සැඟවුණාම හොයන්න බෑ. තමන්ට එබඳු අවස්ථාවක එබඳු හැඟීමක් උපදිනවා නම්, ඇඟ වෙවුලා යනවා නම්, ඇස් රතු වෙනවා නම්, කට වෙවුලනවා නම් මේ බලවත් සතුරා තමන් ළඟ සිටින බව දැන් නැති වුණාට අවදි වුණොත් ප්‍රචණ්ඩ බව ඔබ තේරුම් ගන්න. ඔහු ඔබේ සිත තුළ සංගලාගෙන ආරක්ෂා කිරීම බෞද්ධ ප්‍රතිපදාව නොවේ. ඔවුන් බැහැර කිරීම බුදුන් වහන්සේ යෝජනා කළ ක්‍රමයයි. මේ සැඟවුණ පුද්ගලයා බැහැර කරන්න බෑ. ඉන්න තැන හොයන්න බැරි නිසා. නමුත් සැඟවුණ පුද්ගලයා එනවනේ. එන වෙලාවට තමයි බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ එයාට ඉඩ දෙන්නේ නැතුව එයා බැහැර කරන්න කියලා. මේ එන වෙලාව තථාගතයන් වහන්සේ වදාහරනවා uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං කියලා.
කොයි වෙලාවෙද දන්නේ නැහැ. නමුත් මේ ආර්ය සත්‍ය ධර්මතාවය වටහා නොගත්ත පුද්ගලයා මේවා භාවිතා කරමින් දිවා රාත්‍රී දෙකේ ඒවා සමග එකතු වෙමින් ඒවා පවත්වමින් ඒවා මගින් ප්‍රතික්‍රියා දක්වමින් ලෝකයටත් විශාල හානියක් විනාශයක් කරන අතර ඔබත් පරලෝයන්ට ගමන් උපකරණ එකතු කරගන්නවා. ඒකට කියනවා සිංහලෙන් පව් සිද්ධ කරගන්නවා කියලා. එතකොට මේ ලෝභ දේශ මොහ පව් කරවනවා ඔබ ලවා. ඔබට ඊට පස්සේ ඒවා විපාකෙ විඳින්න වෙනවා. එනිසා තථාගතයන් වහන්සේ වදාහරනවා උන්වහන්සේගේ යෝජනාවලියේදී ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය. එතකොට ලෝභ නෙය්‍යේන ලුබ්බති. ලෝභ වියතු තැන ලෝභ නොවෙන්න වෙනවා. ලෝභයේදී ලෝභයෙන් මිදෙන්න වෙනවා. ඒක තමයි සමාජයට තේරෙන්නේ නැත්තේ. සමාජයේ මේ සඳහා භාවිතා කරන ක්‍රමේ මේ හැඟීම් හිතට ආපුවම වදයක්, දුකක්. දැවෙනවා, තැවෙනවා. ඒ දුක් ගින්න දැනෙනවා හැම දිනාටම. ඒ නිසා උන්ට අයින් කරගන්න බැරුවම ඒකට එන්නේ නැතුව ඉන්න ක්‍රම උන් හදන්න පුරුදු වුණා ඉතිහාසයේ පුරා. ඉතිහාසයේ පුරාම සිහිවිකල් කරගැනීම මගින්, මත්පැන් පානය මගින්, ගමරට හැරදා යාම මගින් සහ සිතට වෙන අරමුණක් අරගෙන මේවා යටපත් කිරීම හේවත් අතකලමතාන යෝගී භාවනා ක්‍රමකින් මේවා හංගගෙන දුකින් මිදලා ඉන්න ක්‍රමයක් හෙව්වා. කෙටි කාලීනව දුකින් මිදලා ඉන්න පුළුවන්. ඒකට මිදිලා කියන්නේ යටපත් වෙලා සහ ඈත් වෙලා කියලා කියනවා. ඒ බලෙන් යටපත් කරපු මොහොත ඉවත් යනකොට මේවා ආයෙත් දලුලනවා. මොකද මුල් තිබෙන නිසා. එදා ඒ ලෝභ භාවිතා කරලා තිබුණා වූ මේ යටපත් කරන්නා වූ ඈත් පරත් කරන්නා වූ ක්‍රමෝපායන් තථාගතයන් වහන්සේ පිළිගත්තේ නැහැ. කය. දැන් ඔබ ළඟ මේ සිද්ධිය තේරුම් ගන්න. ඔබ කොහොමද මේකට බලවත් කරන්නේ? ආපු ගමන් ඒක මම බවට පත් කරගන්නවා. ඊට පස්සේ ඔබ අර කියන ගමෙන් එලවන්න, බලාධිකාරී පතුරන්ට, පීඩාවට පත් කරන්න, ඒ දේවල් උදුරා ගන්නට, හිංසාවක් කරලා සතුටු වෙන්නට, අනවින ගොඩි වෙන වෙස්සම් ගහම ආදී කාරණයක තුලින් ඔවුන් අමාරුවේ දාලා hina වෙන්නට අන්න ක්‍රියාත්මක වෙන හැටි. ඒ පව් කරන හැටි. බලන්න එහෙම නෙමෙයිද කරන්නේ කියලා. දැන් කිරීම තේරෙනව නේද? දැන් ලෝභ කිරීම තේරෙනව නොකිරීම කියන්නේ මේවා නොකරන එකනේ. ඉතින් ඒක මගෙන් මොනවද අහන්නේ ඔය හැටි? සමාජයේ අහනවනේ කොහොමද නොකරන්නේ කියලා. අන්න ඒක තමයි අපි මේකට එකතු වෙලා බලවත් කරන පුරුද්දේ තමයි ඉන්නේ. පෘථග්ජන භාවය තුළ. මේ සංසාර චක්‍රය සැකසෙන බව අතීතයෙන් ඇවිත් වර්තමානයේ අනාගතයට වෙන ඔබට මාර බන්ධනය, භව බන්ධනය සකස් කර දෙන බව ඔබ ඉගෙන ගන්නේ නැහැ. බෞද්ධ වශයෙන් නමින් හිටියට, මල් පහන් පූජා කරලා පින් රැස් කරමින් හිටියට මේ භවගා චක්‍රය හැදෙන හැටි ඔබ තේරුම් ගන්නේ නැහැ. වෘත්තයක කඩන තැනක් නැතුණට මේ චක්‍රේ කඩන්න තැනක් තියෙනවා. එක තැනකින් කඩන්න පුළුවන්. ඒ එකතු නොවීම නොකිරීම කියන වචනේ අපි පාවිච්චි කළේ ඒකට. ඒ එකතු වීමට අපි තව බුදුන් වහන්සේ පාවිච්චි කරලා තියෙන වචනේ තමයි ඒ ආපු හැඟීම ක්‍රියා කරවන්නට යන එක, ප්‍රතික්‍රියා දක්වන්නට යාම මමත්වයෙන් ගැනීම කියලා, අඤ්ඤමානය කියලා. ඒ හැඟීම මත ඔබ කිසියම් ක්‍රියාවකට යනවා. ගහනවා, බනිනවා, කපනවා, කොටනවා, පලි ගන්නවා, ඊර්ෂ්‍යා කරනවා, වෛර කරනවා. අන්න ඒ තමයි ප්‍රතික්‍රියා.
මේවා ඔබ ලව්වා, ඔබේ කය වචන ලව්වා, ඔබේ මුදල් ලව්වා කෙරෙව්වේ ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය. ඔබ ඔවුන් යටතේ ක්‍රියාත්මක කරන්නා වූ කොලීකරුවෙක් නේද? අහිංසකයෙක් නේද? ඔබ ඔවුන්ට යටත් වෙලා ජීවත් වෙන කෙනෙක් නේද? ඇයි බුදු ශාසනය තුළ ඔවුන්ට යටත් වෙලා ජීවත් වෙන්නේ? බුදුන් වහන්සේගේ අනුශාසනාව තුළ ඔවුන් යටත් කරගන්න කියලා වදාරන්නේ. යටත් කරගන්න ප්‍රබල ශක්තියක් ඇතිතුරු බෑ. දුර්වල වෙන්න ඕන. සටන් වලදී දුර්වල වුණානේ මොනවාමනේ යටත් වෙන්නේ. අන්න මේ දුර්වල කරන පාර තමයි සෝවාන් සකෘදාගාමි අනාගාමි කියලා කියන්නේ. ටික ටික දුර්වල කරන හැටි. අනිත් අයට දුර්වල වෙන්නේ නැහැ. ඒකට මොකද කරන්න ඕනේ? මේ වචනේ නම් ලෝභ නෙయ్యේ නලුජ්ජති ලුයිහති. ලෝභ විය යුතු තැන ලෝභන කරන්න වෙනවා. ඒක කොහොමද කරන්නේ? නිසා මේ මොහොතේ ජීවත් වෙන ඔබගේ හැඟීම් ස්වභාවය වෙන පැත්තකට හරවනවා නම් ඒ ඔබේ කය වචන මෙහෙවන මේ බලවේගයේ සිට ඇතුළත ඇවිදින් එතන පාලනයේ බාර අරන් තියෙන නිසා. මෙයාට ඉඩ දුන්නොත් ඔබ පරාදයි. එයා මෙහෙයුම් මධ්‍යස්ථානයේ බවට පත් වෙනවා. එතකොට මෙහෙවන්නේ ආපහු සමාජගත දුකට සහ ඔබට දුක් ගෙනත් දෙන සසර හැදෙන පැත්තට. මේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ පාලනය බුදුරජාණන් වහන්සේ වදාරනවා ඔය කාමාංග වලට බාර දෙන්නේ නැතුව බොජ්ජංග වලට බාර දෙන්න කියලා. සති. අන සති කියන පදේ වළංගු වෙන්නේ මේ අකුසල ක්‍රියාකාරකමින් වෙන්වීම සඳහා බලය පතුරවන බැවින්. සතියෙන් කරන්නේ වෙන්වීම. අන ඔබට දැන් මේක තේරලා තිබෙනවා නම් ඔබ මේ සතිය භාවිතා කරමින් මේ uppannam කාම විතක්කේදී විශේෂයෙන් මේ සූත්‍රයට අදාළව කලක් තිස්සේ මෙය එකතු නොවමින් ප්‍රතික්‍රියා නොදක්වන්න හුරු වෙලා ඇති. ඒක වතාවක්වත් කරලා නැති පුද්ගලයාට තාමත් කොතරම් බණ දැනගෙන හිටියත් අවස්ථාවේදී ඒකට එකතු වෙලා සිද්ධිය සිදු වුණාන් පස්සේ තමයි සිහිය ලැබෙනවා ඇත්තේ කරපු වැඩේ වැරදි නේද කියලා. මේ නිසා මේක සිතට යෝජනා කරලා සාමාන්‍යයෙන් ඔය මෝහණය කියන උඩුසිත පොතේ පාලනයෙන් මොදවාගත් අවස්ථාව අපි දැකලා තිබෙනවා. සිත ඒ කියන ඕනෑම දෙයක් කරනවා මෝහණය කියන එකේදී. මෙහෙවන්න පුළුවන්. අදහසක් ඇතුළු කරන්නත් පුළුවන්, අදහසක් අයින් කරන්නත් පුළුවන්. අනේ වගේ මේ ඔබේ සිතට මෙතෙක්කල් මේ පුරුදු කරා වූ කපන්නම් කොටන්නම් ගහන්නම් බලින්නම් පලිගන්නම් එකට එක කරන්නම් මාරු කරන්නම් රිදවන්නම් කියන මේ යෝජනාව වෙනුවට මේවායෙන් නම් සසර ගමන හැරුණාම නිදහසක් හම්බ වෙන්නේ නැහැ. මේ එකක්වත් නොකරන එකයි බෝසත්කම නැත්නම් බෞද්ධකම මනුස්සකම කියලා යෝජනාව කරන්න හිතන අවස්ථාවේදී නොකිරීමෙන් ඒක 10-20 වතාවක් 30-40 වතාවක් නැවත කරනකොට ඒක පිළිගන්නවා හිත. අර පරණ පාරේ කරපන් කියන එක වෙනුවට ඊට පස්සේ මේක කරන්න හොඳ නෑ කියන එක හිතින් මතුවේ. එතකොට මෙන්න ඔබ සඳහන් කළ පරිදි නම් මේ කාම විතර්කයේදී අර එකතු වෙන එකට පාලියෙන් තියෙන වචනේ තමයි අදිවාසීති නප්පජහති නවිනෝදේති නබියන්ති කරෝති. බුදුන් වහන්සේ යෝජනා කරපු එක තමයි නාදිවාසීති පජහ. අර පජහති කියන එකේ තේරුම ආවහම සිතට යමක් එයාට ඉන්න බෑ යන්න ඕනේ. එයා හැංගෙන්නේ ඉටු කරගන්න ගියොත් ඉටු කරගන්න ඉඩ දුන්නේ නැත්නම් එයාට යන්න වෙන හැංගෙන්න වෙන්නේ නැහැ එතකොට. ඉටු කරගන්න ගියොත් වැඩේ කරන ගමන් හැංගෙනවා ගිහින් පස්සේ එන්න. වැඩේ කරන්න එකතුනේ නැත්නම් එයාට අපි ආයුධ දුන්නේ නැහැ, බලය පැවරුවේ නැහැ. එයා හටගත් එක මොකද වෙන්න ඕනේ? නැසෙන්න ඕනේ. මේ හටගත් හැම දෙයක්ම නැසෙන ස්වභාවය ඔබේ සිත දුකින් මුදවා ගැනීම සඳහා යොදවන්න. ඒක එකට එකක් සම්බන්ධ කරලා ප්‍රතික්‍රියා දක්වන නොනැසෙන තැනට පාර හදනවා වෙනුවට හටගත් එක දුර්වල කිරීම සඳහා එකට එකතු නොවෙන්න සිහිය යොදවන්න.
දැන් ඉතින් ඔබ ඉගෙන ගන්නකො මේ හටගත් එකට එකතු වෙන එකට තමයි කියන්නේ සංස්කාර නිත්සුකාත්ම වශයෙන් දැකීම කියලා. මේ ලෝභයට තමයි අපුඤ්ඤාභි සංකාරය කියන්නේ කියලා. එතකොට එකතු වෙන එක නිත්සුකාත්ම කියන එකේ තේරුම එකතු වුණා කියන්නේ මම මගේ ආත්මකට ගත්ත ලෝභය. ලෝභය මගේ ආත්ම. එන ඒකෙන් දිනන්න හදනවා ලෝභ කරලා. එකතු නොවනවා නම් අනිත්‍ය. එතකොට ඒක මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගත්තද නැහැ. ඉතින් ඒකට නේතන් මම නේතෝ හමස්සෙන්න මේ සෝවත්තා කියන්නේ කියා ඉන්නවා නෙමෙයිනේ. අර නොගැනීමටනේ. මේ ගැනීමයි නොගැනීමයි වෙනම පාවිච්චි කරන්න ඕන. දවල් රෑ දෙක කියන එක දවල් නැති වෙන එක රෑ නැති වෙන එක දවල් නෙහෙමනේ. දෙසරයක් නෙවෙයිනේ ඒක. දැන් වෙන්න ඔබ වෙන පාරක යන්න පටන් ගත්තා. අම්මා අතහරින්නත් නෙමෙයි, වගකීම් අතහරින්නත් නෙමෙයි, ඉඩකඩම් අතහරින්නත් නෙමෙයි, ආහාර අතින්නත් නෙමෙයි, අඳුන් අතහරින්නත් නෙමෙයි. සත්පුරුෂ ක්‍රියා අතහරින්න නෙමෙයි, ලෝභය අතහරින්න. ද්වේෂය අතහරින්න, මෝහය අතහරින්න. ලෝභක්ඛය ආනර එකතු නොවීමෙන් සෙවීම ආරම්භ වෙනවා. දැන් වෙන පාරක්. ඉස්සර ගිය පාර නෙමෙයි. ඉස්සර ගිය පාර පෘථග්ජන මාර්ගය, දැන් පාර ආර්ය මාර්ගය. අනුපස්සී විහෙරති නැවත ඔබට යම්තාක් කල් ඇලෙන කරුණල ලෝභය තිබෙනවාද බිඳුවට බහින තුරුම නැවත බලමින් වාසය කරනවට කියනවා පටිසෝතගාමී කියලා. දැන් ඉතින් මොකද්ද මේකට සිහියෙන් ඉන්න ඕන කියන්නේ? මුවා හැංගිලා ඉන්නවා වනාන්තරේ. දොරවල් හැමතැනම වහලා තියෙනවා අනිත් පැත්තේ. එක තැනකින් තමයි එන්නේ. නැත්නම් හයක් තියෙනවා දොරටු, මේ හයෙන් තමයි එන්නේ. හයටම මුර දාලා තියෙනවා අල්ලගන්න. මේ ලෝභ මූලය ඇසට කනට නාසයට දිවට කයට ගැටෙන විට ඒ වායෙන් තමයි එන්නේ. උප්පන්නං. උපදින්න එපා කියලා තියනවද? හේතුපත්යෙන් හට ගැනීම උප්පන්නං. මේ මොහොතේ හටගත්තද උපදිනවා. මෞකසෙන් බිහි වුණා නෙමෙයි. හිතට උපදිනවා. දැන් පෘථග්ජන පුද්ගලයා යාට බාර දීලා ඔබ අතකය වචර පය මෙහෙවනවා යාට ඕන හැටියට. ඒක විශ්සම් කොටුවේ වැඩක්. ආර්ය පුද්ගලයා එයාට මේ බලතල පවරන්නේ නැහැ. එයා මෙහින් බැහැර කරන් ආපු වෙලාව එයා බැහැර කරන්න යොදා ගන්න වෙනවා. එයාට තැන් දුන්නේ නැත්නම් එයාට හැංගෙන්න ඉන්නේ නැත්නම් එයා යන්න ඕනනේ. ඒකට මමත්වෙන් නොගැනීමේවත් පංචස්පාදානස්කන්ධය අනිත්‍ය බැලීම කියනවානේ. දැන් මේ අහපු ප්‍රශ්නට උත්තරේ දෙන්න ඕන අකට මම. දැන් ආර්ය මාර්ගයේ කාමරාග ව්‍යාපාද තුනීම විනාශ වීම කියලා පෙන්නනවා නේද මාර්ගය යනකොට? ආයෙත් ගැටෙනකොට උපදිනවා නම් තවදුරටත් ඔබ ළඟ තියෙන බව දැනගන්න. මම මෙහෙම කියන්නම්. ඔබ උත්තර පත්‍ර බලන ගුරුවරයෙක්. ඔබ පාඩම් කරන දරුවෙක් විභාගෙට. ඔබට දැන් මේ විදුලිය කැපීම හෝ මත්පැන් බිල කවුරු හරි තැනක කෑ ගහන එක හෝ නැත්නම් සුනක රංචුවක් උඩුබරන එක හෝ ඔබට බාධාවක්. දැන් ඔබේ විතර්කය මෙතෙන්ට එනවා. අර ක්‍රියාව වදයක් කොට අරගෙන උන්ට ගහලා පන්නන්න ගහන්න වෙඩි තියන්න මොනවට හරි අනොහම ඔබ ඒ ඔවුන්ට රැහිව ක්‍රියාමාර්ගයක් ගන්න හිතනවා නම් තව ඔක තියෙනවා ඔබට. අර ඔවුන්න පන්නන්නේ හදන්නේ පරාජය කරන්න. අන්න එහෙම තියෙන බව දැනගන්න. ඉතින් ඔවුන් දන්නේ නැහැනේ ඔබ පාඩම් කරන බව. මම මේ ධර්මදේශනාවක් පටිගත කරනවා නාලිකාවක විකාශනය වෙන්න. ඒගොල්ලෝ දන්නේ නැහැනේ මම මේ නාලිකාවක විකාශනය වෙන්න ජාත්‍යන්තරයට යන බණක් කියනවා කියලා. ඒගොල්ලොන්ගේ සින්දුවක් පටන් ගන්නවා පාරේ. ඒක ඔවුන්ගේ පෞද්ගලික වැඩක්. ඉතින් ඔබලක තියෙන නිසා මේක බාධාවකට කරන විපල්කය ආවේ. නැත්නම් ඔබට ඒකට සවන් දෙන්න පුළුවන් වෙයි. ඒක මේ ලාවට සුදුසු නැති දෙයක් නම් නිස්සබ්දෙන් තුරු නිහඬව ඉඳලා ආයෙ පටන් ගන්න පුළුවන්. එතකොට පෙරදිත් උන් කෑ ගැහුවා ඔබට තියෙන තරහ ආවා තියෙන නිසා. දැනුත් උන් කෑ ගහනවා සද්දෙත් ඇහෙනවා නමුත් තරහ නැත්නම් එන්නේ නැහැ. මේ අහන්නේ කොහොමද නැති බව දැනගන්නේ කොහොමද කියලානේ.
නැති බව දැනගන්නේ පෙර එබඳු අවස්ථාවකදී හටගත්තා වූ හැඟීම් බර ස්වභාවය දැන් නැත්නම්. අර ලෝකේ සද්ද බද්ද නැති වුණේ නැහැ. අටලෝදහම නැති වුණේ නැහැ. නමුත් ඔබ ප්‍රතික්‍රියා දක්වන්නට අදාළ ඇතුළතින් එන එකක් නැහැ. දැන් ශූන්‍ය වුණා නේද? අධ්‍යාත්මික ආයතන ශූන්‍ය වෙනවා. එහෙම නැත්නම් ස්කන්ධ පංචකයේ මට සහ මට අයිති දේවල් වලින් ශූන්‍ය කරගන්නවා. ශුඤ්ඤතෝ ලෝකං අවෙක්කංසු කියලා තියෙනවා. ශුඤ්ඤං අත්තනේනවා අත්තනියේනවා මට සහ මට අයිති දේවල් තමයි අර ලෝභය දේශය මොහය සියල්ල. එතකොට නැති වෙනව නෙමෙයි සෝවාන් තන් පටන් ප්‍රහීන වීගෙන යනවා. බලය බිඳීගෙන යනවා. තෝක තෝකං කනේ කනේ උපදින උපදින මොහොතක් මොහොතක් පාසා දුර්වල කරගනිමින් යනවා. අන්න නැති බව දැනෙන්නේ කොහොමද? අදාළ කරුණු දෙනකොට වෙනදාමින් ඔබ කලබල වෙන්නේ රිදවා ගන්නේ නැත්නම් ඔබේ සිනාව අතුරුදහන් වෙන්නේ නැත්නම් ඔබේ මුකෙන් පරස වචන කියවෙන්නේ නැත්නම් ඔබ කාට හරි අවියක් දරන්න කියන්නේ නැත්නම් ඉතින් ඕක මං කීප වතාවක් කියලා තියෙන කතාවක්. ඔය ද්වේෂ මූලයේ හිතේ හංගවාගත්ත කෙනෙක් ඒ පිළිබඳ කිසිදු අවබෝධයක් නැතුව මෛත්‍රී භාවනාව කියලා එකක් පාලියෙන් පාඩම් කරගෙන අහං අවේරෝමි අභ්‍යාපජ්ජෝමි අනිගෝමි සුඛී අත්තානම් පරිහාරාමි කියලා දැන් ඉඳගෙන කියවන්න පටන් ගන්නවා. මේ මෛත්‍රී වඩනවා. එයා හිතන්නේ එහෙමයි. දැන් මොහුට බාධාවක් වෙනවා පාඩමට බාධාව වගේ. මොකද මේ එළියේ අර යාළුවෝ ටිකක් සින්දු කියනවා. ඒක උහුට බාධාවක් වෙලා ඔහුගේ හිතට ආව ව්‍යාපාද විතර්කය. ඊට පස්සේ කරපු ප්‍රකාශය තමයි අර අසතාගේ කකුලක් කැඩෙන්න ගහන්න කියපු එක. දැන් එතකොට විතර්කයට අහු වුණානේ. මෛත්‍රියද වැඩුවේ. අර මොකක් හරි මන්ත්‍රයක් මතුරුලා ඒක අයින් කරගන්න බෑ. උපන් එක සංසිඳවා ගන්න දැනගෙන හිටියේ නෑ නේද? විදර්ශනා තිබුණ නෑ නේද යාට? මග ඇරලා ඉන්න නේද අර පුරුදු උනේ. මේ ඔබේ මූලයේ මේක ඇතිතර ඔබට හැංගිලා ඉන්න බෑ. එනවා. අන්න බුදුන් වහන්සේලා වදාරනවා ඕක ශූන්‍ය වුණොත් බාහිර ලෝකේ පවතිනා වූ මේ බලවේග වලට ඔබ අවුස්සන්න පුළුවන් පරිසරයක් කොහෙවත් නැහැ. එනිසා මේ අහන ප්‍රශ්නෙට උත්තරෙත් තිබුණොත් ප්‍රතිසන්දි ගන්නේ. නමුත් ඔබ බරපතල පාප කර්ම නැත්නම් ඔබට ඒ පැත්තට ප්‍රතිසන්දි ලැබෙන්නේ නැහැ. ඔබට ඊට පස්සේ පුණ්‍ය කර්මයේ ප්‍රතිසන්දි සුගතිගාමී පැත්තට. එතකොට ඒක පාප ලෝභය නෙමෙයි පුණ්‍ය ලෝභය වෙලා ඇති නැත්නම් ධාන ලෝභය වෙලා ඇති. එහෙමත් තියෙනවා ඒකට ඇල්ම කියන එකේදී. මොකද මේක මේ ලෝභෙන් අපාය යනවා කියලා විතරක් පෙන්ලා තියෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ ලෝභක්කේ දේසක්කේ මොහක්කේ නිබ්බානම්ම කියලා තියෙනවා. දැන් එතකොට මේ ගමන නවත්තන්නට මෙයා එන්නේ නැති වෙන්න වෙනවා. ආවොත් එකතු වුණොත් ගමන හදනවා. ඇවිදින් එකතු නොවුනොත් එයාට ගමන හදන්න නැතුව එයාට යන්න වෙනවා. දැන් මේ තුනී කිරීම තෝක තෝකං කනේ කනේ කියන පදයට දේශනයක් ක්ෂණයක් පාසා ටිකෙන් ටික එන්න ඇරලා එකතු නොවීමෙන් බලය දුර්වල කරන ප්‍රතිපදාවේ ඉන්නකොට පටිසෝතගාමී කියනවා. දැන් මේ තමයි කාන්ති පරමම් තතෝ තිතික්කා. මේ එන හැඟීම උත්සන්න වෙන්න නොදී ඉවසීමෙන් බැහැර කරන එක. තපස. ඉඳගෙන ඉන්න එක ඇද්දක පියාගෙන ඉන්න එක බඩගින්න ඉන්න එක නෙමෙයි ක්ලේශයන් තැවීම. ඒවට ඉඩ නොදීම. ඔය කියන්නේ තැවීම කියලා කියන්නේ. අර අත්වල මතානුയോഗී තැවීම නෙමෙයි. අතහැරීම. ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. බිඳුව දක්වාම අර ඇලෙන කරුණු එකක්වත් නැත්නම් දුක් එකක්වත් නැත කියන තැන දක්වාම ඔබට බැහැර කරගෙන යන්න වෙනවා. ජීවිත කාලය තුළ වුණොත් එහෙම ඉහාත්ම වශයෙන්ම ඔබට ලෝභක්කේ දේසක්කෝවේ නිබ්බානං හම්බ වෙලා ඇති. බැරි වුණොත් ඒ මගට එන්නට ඔබට ඉස්සරහට ජීවිතේ ඒ සඳහා පාර කපා ගන්න පුළුවන් වෙනවා. එතකොට ඒ බඳු දෙයක් ඔය මේක පමණක් නෙවෙයි. බයක්, ශෝකයක්, කනගාටුවක්, වෛරයක්, වියෝග දුකක් මේවා ඔබට ඉස්සර තිබුණානේ. අදත් ඔබට උදු වියෝගයක් නැති වෙන්න පුළුවන්. ඔබ සංවේදීව ගිහිල්ලා කටයුතු කරලා දෙන්න පුළුවන්. නමුත් ඔබට ඇතුළතින් දැනෙනවා ඇති ඔබ වෙනුවෙන් විඳවන්නේ නැහැ කියලා. නැහැ කියන්නේ අන්න ඒකයි. දැනගන්නේ කොහොමද? උපදින්නේ නැහැ නැවත ඒ අදහස.
ඒ විතර්කය බාහිර ගැටුණට උපදින්න තමන්ගේ ඇතුළත නැති බව ශූන්‍ය වෙලා කියන්නේ ඒකයි. ඉතින් ඔතෙන්ද හිත හදන එක නේද මේ සචිත්ත පරියෝදපණං කියලා කියන්නේ. එතකොට මිනිස්සාට මිනිස් ජීවිතය තුළ තථාගතවරුන්ගේ අවදානුශාසනාවෙන් මේක ඉවර කරගන්න යන එක නේද ඔය පිළිවෙත් පුරනවා කියලා කියන්නේ. බඹසර වසනවා කියලා කියන්නේ. ඔකට එකතු වෙනවට තමයි මේ මෝඩකම් කරනවා කියලා කියන්නේ. සසර හදනවා කියන්නේ. සසුන් බඹසර කියලා කියන්නේ ඔකට එකතු නොවීමෙන් සම්මා දුක්ඛසාන්ත ක්‍රියා සියලු දුකින් මිදීම සඳහා බඹසර වසනවා. දැන් බලන්න ස්ත්‍රී හෝ පුරුෂ ගිහි හෝ පැවිදි උසස් හෝ පහත් පළවෙනි තට්ටුවේ දෙවෙනි තට්ටුවේ ඉන්න කෙනා මේවා බලපානවද කියලා? නැහැ. අදාළ පුද්ගලයාට තේරුම් ගන්න පුළුවන් නම් තමා ගලවා ගැනීමේ කටයුත්තට හැම විටම තේරුම් ගත්ත පුද්ගලයාට වර්තමානීය පහසුකමක්. වර්තමානයේමයි කොයි මොහොතක හරි මේ ආයෙන්නේ. අභියෝගයට මුහුණ දෙන්න ලෑස්ති වෙලා ඉන්න ඕන සතිමත් වීමෙන්. අන්න මෙයට එකතු නොවීම සඳහා දියුණු කරන සිහිය නේද සතිමත් වීම කියන එක පසුගිය දේශනා කීපයක් තුළ මම මතක් කළා. සති සම්පජානෝ කියන වචනේ පාවිච්චි කරලා. අර ඔබ මේ ඉරියව්ව දෙස බලන් ඉන්න එක හුස්ම පාර දෙස බලන් ඉන්න එක සතිය කියලා හිතපුත් මුලාවෙන් අතහැරිලා ඒක ආරම්භක ප්‍රතිපදාවක් අයන්න විතරයි. ඒකෙන් දියුණු ගන්න සිහිය ත්‍රිවිධ විතර්කයට එකතු නොවෙන්න එතෙන්ට ගේන්න ඕන කියන තැන දක්වා එන්න. දැන් ඔබ ඝාතකෙක්. රජය දඬුවම් දෙන්නේ නැති අපරාධකරුවෙක් නොවන මොන ඝාතකයෙක්ද? ක්ලේශ ඝාතකයෙක්. ලෝභය, දේශය, මෝහය කෙලෙස් නැසලානේ රහත් උනායි. අන්න නැසන හැටි තමයි ඉගෙන ගන්න ඕන. ඈත් කරන හැටි යට කරන හැටි නෙවෙයි. එඳ සෝවාන් පුද්ගලයා රහත් ඵලය දක්වා මොකද කරන්නේ? ඝාතනය කරනවා. සමහර විට තඹදා ටික තොරාගේ කතාවේ හතර දිසාවෙන් එන්නා වූ හොරු මරනවා කියන වචනෙන් කියනවා ඇත්තේ ඔය දහස් ගණන් මිනි මරනවා කියන එක වෙන්න බෑ. ඔය කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක එන එක එකතු නොවීම කරන ඝාතනය වෙන්න බැරි නෑ. අන්න එහෙමයි ඔය අර්ථ තියෙන්නේ. එනිසා ඔබටත් ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් හතර දිසාවකින් නේ පස් දිසාවකින් හය දිසාවකින් එනවා. එහෙම නැත්නම් හතර දිසාව ඉරියව් හතරේ ඉන්නේ නැද්ද එනවා. ඉතින් ඔබත් හොරු මරන්නෙක් බවට පත් වෙන්න. ඔබගේ සාන්ත වූ සැනසීම මේ කාමච්ඡන්ද ව්‍යාපාද විහිංසාව විතර මේ විචින විද්ද උද්දච්ච කුච්ච විචිකා විසින් හොරු ගෙනින් තියෙන්නේ. ඔය හොරු ඒවා අරන් ගිහින් ඔබේ සාන්තභාවය මේ හොරු ටික ඝාතනය කරපුවම බඩු ටික ඉතුරු වෙනවා. මෙන්න මෙහෙම ලෝකේ පවතින හැම ක්‍රියාවලියක්ම ඔබේ සිත් අපිරිසුදු වෙන පැත්තට අනුසෝතගාමී ප්‍රතිපදාව වශයෙන් දේශනා කළ ඔබේ සිත් පිරිසුදු වෙන පැත්තට පටිසෝතගාමී ප්‍රතිපදාව වශයෙන් දේශනා කළා වූ උපමා රූපකලින් පිරිදහමක් සුන්දර සාදහමක් බුදු සමය කියන්නේ සූත්‍ර දේශනා කියලා කියන්නේ. කිසි විටකත් ඒවා පරණ සිද්ධ වෙන සිද්ධ විදිහට බලන්න පුරුදු වෙන්න එපා. වැඩක් වෙන්නේ නැහැ හැම බැලුවට. ඒක ඉතිහාසයනේ. වර්තමානයේ නෙමෙයි. මේ එක කාරණයකින් ඔබ තේරුම් ගන්න ඔබ කල යුත්තේ තමයි මේ පෙන්වන්නේ. එවිට එක දවසට නැති වෙන්න එපා. නැති කරන්න මහන්සි වෙන්න එපා. සෝවාන් ආදී මාර්ගඵල වලින් ප්‍රත්‍යක්ෂ කරනවායි කියලා පෙන්වන්නේ. ඒ අර ක්ලේශයන්ගේ බහින කලාව පටිසෝතගාමීත්වල සුනී වේගන යන ආකාරය. තනුත්තයා කියලානේ පෙන්වන්නේ තුනී වෙලා ඊට පස්සේ ෂය වෙලා. දැන් එවිට අර බාහිර කාරණාවලදී වෙනදා සිදුවෙන අටරෝදහමට අදාළ අභියෝගවලදී ඒකක් සමුවේවත් කිසිදු ආකාරයක උද්දාමයක් හෝ කම්පනයක් නැතුව ඉන්න පුළුවන් බවට තේරෙනකොට මේ නේද බුදුන් වහන්සේ වදාළ ලෝක ධර්මතා හමුවේදී චිත්තං යස්සන කම්පති නිවීම කියලා තේරෙයි. එතකොට ඒකේ දුකක් නැති බව තේරෙවි. අර දුක හටගන්නේ අරවා නිසා කලබල වුණාමනේ. දුක නැති වූ තැන.
ඇති ඕකට තමයි මේ පෙන්නවා පේනවා මට බොහොම පත්‍රිකාවල තියෙනවා චතුස්සත්‍ය අවබෝධ වේවා කියලා ආයෙත් කියනවා. ඒක අවුරුදු 50ක් විතර ගිහින් අවබෝධ වෙන්න ඕනේ එක සැරයක් කියන එක නෙමෙයි ඕනෑම ස්කන්ධ පච්චකයක් තුළ දුක දැකලා හේතුව දැකලා නැති වූ තැන දැකලා මාර්ගයේ යන්න වෙනවා. මොහොතක් පාසාම එතකොට හේතුව අයින් කරන එකනේ දුක දැක්කලා හේතුව දැක්කනම් දුක නැති වූ තැන අර හේතුව නැති වූ තැනනේ. ඉතින් හේතුව නැති කරන එක තමයි මාර්ගය. මොහොතක් පාසාම චතුස්සත්ත්‍යනේ අවබෝධ කරන්නේ. එතකොට තේරුම් ගත්ත කෙනා. අදාළ කරුණු සිදෙන ආකාරය පිළිබඳව ප්‍රායෝගික ආකාරය පිළිබඳව සමීප දසුනකින් ගෝචර කරගන්න. ඈත ඉඳලා මේක තේරුම් ගන්නකත්තර මදි. ළඟටම එන්න. ඔබේ අවබෝධය වඩපත් කරගන්න. අනතුරු ප්‍රායෝගික වෙන්න. ප්‍රායෝගික වීම අන්න එක තමයි මේක අනිවාර්යෙන්ම තමා වෙනුවෙන් ප්‍රායෝගික ප්‍රතිපදාවක්. ඔය කතන්දර බනහපු අය තමන්ට අදාළ අනුගාමික ප්‍රායෝගික ප්‍රතිපදාවක් තිබෙනවා කියලාවත් දන්නේ නැහැ බුදු සමය තුළ. අහසින් කඩාපාත් වෙනකල් වගේ ඉබේම හම්බ වෙනකල් හිතන් ඉන්නවා නිවන කියලා දෙයක්. අදාළ කරුණු තේරුම් ගන්නට අවශ්‍ය ප්‍රඥාව වැඩි දියුණු කරගන්න. සියුම්ම තේරුම් ගන්න. ඔබේ හතුරා ඔබ තුළ සින්නා වූ ලෝභ දේශ මොහ මූලයේ බව තේරුම් ගන්න. බාහිර සමාජය නොව ඒවා ඔබට දුක් දෙමින් තවදුරටත් ඔබ දුකටපත් කරන බව තේරුම් ගන්න. මේ හතුරන්තේ දෙනාගේ යටත් ඇසියෙක් නැත්නම් ප්‍රාණාපකරුවෙක් බව තේරුම් ගන්න ඔබ. ඒ තුළ ඔබට බොහෝ සතර ගමනක් යන්න සිදුන බව තේරුම් ගන්න. ඔවුන් තුන් දෙනා ඇසෙන් කනෙන් නාසයෙන් ඇවිදින් රිංගගත්ත බව තේරුම් ගන්න. හිත ඇතුළට ඔවුන් මෙයින් බැහැර විය යුතු බව යෝජනා කරන්න. බැහැර කිරීමේ ප්‍රතිපදාවේ වර්තමාන මොහොතේ දෙන්න. එතකොට පටිසෝතගාමියෙක්. අපි එයාලට තැන දෙන්නේ නැහැ. එයාලගෙන් වැඩ ගන්න කැමති නැහැ. එයාලා යන්න ඕන අපේ ජීවිතෙන්. ඒගොල්ලෝ යනකොට අපේ මනුස්සකම ඉතුරු වෙනවා. ඒගොල්ලෝ වැඩ කරන්න ගත්තොත් අපේ මනුස්සකම මැරෙනවා. ඉතින් මිනිසාගේ මනුස්සකම ඉතුරු කරන්නට නම් මිනිසා තුළින් ලෝභය, දේශය, මෝහය මුය ආයතුයි. හඳා තථාගතයන් වහන්සේ වදාළ මේ එකතු නොවීම තුළින් නැත්නම් අනිත්‍ය බැලීම තුළින් විදර්ශනා ওই වචන වලින් පාවිච්චි කරන්නේ ඕක තමයි ඔය. මමත්වෙන් නොගැනීම තුළින් ඔවුන්ට උන්හිටි තැන් අහිමි වෙනවා. කෙලෙස් නසනවා කියලා කියනවා. ලබාගත් ජීවිතය තුළ මේ තේරුම් ගන්නට ලැබෙනවා නම් අනන්ත සත්ත්ව ලෝකයේ අතර නැත්තම් සීමිත සංඛ්‍ය මිනිසුන් අතර ඒ වගේම ඊට වඩා සීමිත මිනිසුන් බෞද්ධයින් අතර ඔබ තරම් වාසනාවන්තයෙක්. ඔබ තරම් බුදුන් වෙත සමීප වුණ කෙනෙක්. ඔබ වැනි ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිදන කෙනෙක් තවත් නැති වෙනවා. ඔය තමයි ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිදීම. අදාළ කරුණු තේරුම් ගැනීමට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු වාසනා වේවා. ඔබට මාර්ගය පෑදේවා. ඔබ ළඟ මේ නැති බව වැටහේවා කියන ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා පන්නිපිටිය කලල්ගොඩ පදිංචි අඹුසැමියෝලක් විසින් සදැහැති දායකත්වය දරා තිබෙනවා. අරමුණ අතර දායකත්වය දරූ අයගේ අපේක්ෂාව වනුයේ ගෞරවනීය දේශකයන් වහන්සේ විසින් විවර කරගත්තා වූ අමා මහ නිවන් දොරටුව ඔවුන්ට විවර කර ගැනීම පිණිස අනුගමනය කළ යුතු කාර්ය පහදා දීම වෙනුවෙන් උන්වහන්සේට කරනු ලබන කෘතවේදී ධර්ම දානයක් ලෙස මෙම උතුම් ධර්ම දානය සිදු කරනු ලැබේ. සියලු ලෝකවාසී ජනතාවට අමා මහ නිවන් දොරටුව විවෘත වෙත්වා. ඒ සඳහා ගෞරවනීය දේශකයන් වහන්සේගේ ධර්ම දේශනාව බොහෝ කාලයක් ශ්‍රවණය පිණිස සියල්ලන්ටම සිත් පහළ වේවා. සෝවාන් ආදී මාර්ගඵල වලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිවන ඉහාත්ම වශයෙන්ම ස්ත්‍රී පුරුෂ ගිහිවැදි වේදකෙන්තරව මේ මොහොතේ අප්‍රමාද වීම තුළින් සාක්ෂාත් කරගන්නට ඔබ යුවල ඇතුළු සවන් දී අනුගමන ප්‍රතිපදාවට පත් වෙලා ඉන්නා වූ මා ඇතුළු ඔබ හැමතෙම හේතු වේවා කියලා මමත් සුභාශිංසනය කරනවා. සබ්බීතිය වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං
ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුලින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා පන්නිපිටිය කලල්ගොඩ පදිංචි අඹුසැමි යුවලක් විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය ලබා දී තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් දායකත්වයේ දරූ අයගේ අපේක්ෂාව අනුව ගෞරවනීය දේශකයාණන් වහන්සේ වන පූජ්‍ය මීමුරේ ධම්මවංශ ස්වාමින් වහන්සේ විසින් විවර කරගත්තා වූ ඒ අමා මහ නිවන් දොරටුව ඔවුන්ටද විවර කර ගැනීම පිණිස අනුගමනය කළ යුතු කාර්ය පහදා දීම වෙනුවෙන් උන්වහන්සේට කරනු ලබන කෘතවේදී ධර්ම දානයක් ලෙස මේ උතුම් ධර්ම දානය සිදු කරනු ලබනවා. සියලු ලෝකවාසී ජනතාවට ඒ අමා මහ නිවන් දොරටුව විවෘත වෙත්වා. ඒ සඳහා ගෞරවනීය දේශකයාණන් වහන්සේගේ ධර්ම දේශනාවන් බොහෝ කාලයක් ශ්‍රවණය කිරීම පිණිස සියල්ලන්ටම සිත් පහළ වෙත්වා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වෙත්වා කියා ආශිර්වාද කරනවා.